SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 දෙසැම්බර් 17 බ්‍රහස්පතින්දා සිරස්තල MCC අත්සන් කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් නොවුණු නිසා ගිවිසුම අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි. කොවිඩ් වැළඳි මවකට සිව්නිවුන් දරු උපතක් ලෝක වාර්තාවක් බව වෛද්‍යවරු කියයි. කොවිඩ් මරණ 160න් 117ක්ම කොළමින් මෙරට කොවිඩ් මර්ධනයට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 2ක්. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිය ජංගම දුරකථනයේ සියලු දත්ත මකලා. වෝහාරික පරීක්ෂකයා පාස්කු කොමිසමට කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Other Therana, this is Other Therana Prime Time with Dilka Saman Mali and Anuj Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය. අද දෙරන 6:55 සමගින්. කොවිඩ් වැළඳුණු කාන්තාවක් ද සොයිසා කාන්තා රෝහලේදී අද සිව් නිවුන් දරුවන් බිහි කළා. වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් වැළඳුණු බවක් සිව් දරු උපතක් සිදු කළ ලොව පළමු අවස්ථාව මේ බවයි. අද උදෑසන 11:23ට මෙම සිව් නිවුන් දරු උපත සිදු වුණා. ගැහැණු දරුවන් දෙදෙනෙකුත් පිරිමි දරුවන් දෙදෙනෙකුත් බිහි කළේ කොළඹ කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මවක්. ඇය නොවැම්බර් 30 වනදා සොයිසා කාන්තාරෝහලට ඇතුළත් වූ අතර එදින සිදුකර PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබුණා. ඒ අනුව ඇය විශේෂ වාට්ටුවකට යොමු කර තිබුණේ අනෙක් මව්වරුන්ට එය ආසාදනය වීම වැළැක්වීම සඳහායි. මේ මව කොවිඩ් පොසිටිව් මවක් නිසා අපි වෙන රෝහලකට ට්‍රාන්ස්ෆර් කරන්නේ නැතුව අපේ රෝහලේම තියාගෙන ප්‍රසූතිය සිදු කිරීමට සැලසුම් කරා. මොකද නවජන්ම දැඩි සත්කාර පහසුකම් අපේ රෝහලේදී ලබා දිය යුතුව තිබෙන නිසා. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී මෙන් නොව මෙම දරු ප්‍රසූතිය වෛද්‍යවරුන්ට අභියෝගයක් වුණා. ඒ නිසාම මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී කරවීමට රෝහල් බලධාරීන්ට සිදු වුණා. එම කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරුන් 8ක් ඇතුළු සහභාගී වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 15ක්. නිර්වින්දන වෛද්‍යවරුන් වශයෙන් අපිට අභියෝගයක් තිබුණා ඇත්තටම. මොකද මේ අම්මගේ රුධිර පට්ටිකා අඩු වෙලා තිබ්බා. රුධිර සංඝටකත් අඩුවක් තිබුණා. අපි සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම් කරන්නේ කොන්දට ඉන්ජෙක්ෂන් එකක් විදලා. මොකද ඇත්තටම සිහි නැති කරන්න ගියාම අම්මටත් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊළඟට කාර්ය මණ්ඩලයටත් ඒකෙන් විස බීජ එන්න පුළුවන්. ඒ නිසා අපි තීරණය කරා අන්තිමට රුධිර පට්ටිකා සහ රුධිර සංඝටක දීලා කොන්දට ඉන්ජෙක්ෂන් එකක් විදලා ඔපරේෂන් එක කරනවා කියලා. එක ලදරුවෙක් 1600 ග්‍රෑම්, අනිත් එක්කෙනා 1400යි, අනිත් එක්කෙනා 1300යි, අනිත් එක්කෙනා 1100යි. පළවෙනි ලදරුවන් තිදෙනා සාමාන්‍ය මට්ටමේ සිටිනවා. නමුත් හතරවෙනි අවස්ථාවේ බිහි වෙච්ච ලදරුවාගේ සාමාන්‍ය ශ්වසන ආබාධ තත්ත්වයක් තියෙනවා. ඒ ලදරුවා දැනට ශ්වසන ආධාරයකට සවි කරලා තියෙන්නේ. ඒ සම්පූර්ණ අවදානන පතේ තවම පහව ගිහිල්ලා නැහැ. මොකද ඉදිරි දවස් කිහිපය තුළ සියල්ල හොඳ පැත්තට සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දරුවන් සඳහා විශේෂිත උපකරණ පවා ගෙන්වා තිබූ අතර එක් දරුවාට වෛද්‍යවරු සහ හෙදියන් යෙදවීමත් විශේෂත්වයක්. ලෝකේ වාර්තා වන සිසේරියන් සැත්කම කොවිඩ් ආසාදිත මවකට සිව්දරු උපතක් සිදු වූ පළමු අවස්ථාව විදියටයි අපි හිතන්නේ. විශාල පරිශ්‍රමයකින් අනතුරුව බිහි කළ මේ දරුවන් දැඩි සත්කාර ඒකකේ රඳවා තිබෙනවා. දැනට කරන ලද රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් බබාලා නෙගටිව් කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් Crunchy veggie. MCC ගිවිසුමට අත්සන් තැබීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් නොවීම නිසා ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජනා වී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක මුදල් ප්‍රදානය අත්හිටුවීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා. The big story. එක්සත් ජනපද රජයේ විදේශ ආධාර ඒජන්සියක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් විසින් නැවත අයකර නොගන්නා ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ප්‍රදානය කිරීමට 2017 වසරේදී ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබුවා. ඒ වසර 5ක කාලයකට බලපැවැත්වෙන MCC ගිවිසුම සඳහා අත්සන් තැබීමට එවක යහපාලන ආණ්ඩුව එකඟතාව පළ කිරීමෙන් පසුවයි. MCC ප්‍රධානය හරහා මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සඳහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම, තෝරාගත් දිස්ත්‍රික්ක 12ක ඉඩම් මැන බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබා සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීම, ඉඩම් ඔප්පු ඩිජිටල් කරණය හරහා වාර්තා පවත්වාගෙන යාම ආදී යෝජනා දියත් කිරීමට නියමිතව තිබුණා. ලංකාවට ලැබුණ විශාලතම ප්‍රදානය යනුව අපිට US ඩොලර් මිලියන 480ක් මුදල් අපිට ලැබෙනවා. MCC ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමි වූ අතර තම ආණ්ඩුව ගිවිසුමට එළඹ අදාළ ප්‍රදානය ලබා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කළා. ඇමරිකාවත් සමග MCC ගිවිසුමට දෙක ඡන්දිත ඉස්සෙල්ලා අත්සන් කරයිද නැත්නම් ඊට පස්සේ ඔව් අපි ඉස්සෙල්ලා අත්සන් කරනවා. අපි ඩොලර් මිලියන 400 ගණනක් මේනම් හම්බෙනවා. ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ? කෙසේ වෙතත් රජය MCC ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධය පළ වූ අතර පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උපවාසයකද නිරත වුණා. ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝරට අක්කර ලක්ෂ 12යි. ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹ වරාය දක්වා. ඔක්කොම ඉඩම් ප්‍රමාණය ලංකාවේ ඉඩම් වලින් 118.2ක්. මේ ආණ්ඩුව තියෙන තව දින 15යි. ඒ නිසා පනාදින මලමිනියක් එක්ක අත්සන් කරන ගිවිසුම් අපි වළංගුයි කියලා පිළිගන්නේ නැහැ. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීමත් සමග MCC ගිවිසුම අත්සන් තැබීම තාවකාලිකව නැවතුණු අතර ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සිව් පුද්ගල කමිටුවක්ද පත් කළා. MCC ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසි බවත් එය ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්ත්වය ඉතා කනගාටුදායක බවත් නිරීක්ෂණය වී ඇතැයි එම කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දුන්නා. මේ මිලේනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකයේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු 2-3ක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිස්සුන්ගේ ඉඩම් ටික විදේශිකයෝ විසින් දැහැගෙන තියෙනවා. හැබැයි ආධාරයත් එක්ක හදන ගෙදර දොරේ අතුර අපි යාට දෙන්න ඕන. අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරය කළ අවස්ථාවේ අද දෙරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වමින් ප්‍රකාශ කළේ ගිවිසුම පිළිගැනීම හෝ නොගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි. Yeah, I think it's one of many things that's been proffered. If it doesn't make sense for Sri Lanka, that Sri Lankans will choose not to accept that. ඒ සමග යළිත් MCC ගිවිසුම පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් මාස 1 වෙනිදා සති අග අරුණ පුවත්පතට ප්‍රකාශ කළේ තම රජය කිසිසේත්ම MCC ගිවිසුමට අත්සන් නොකරන බවයි. ශ්‍රී ලංකා රජය එම ස්ථාවරයේ සිටියදී මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හවුල්කාර රටේ සම්බන්ධවීම අඩු බව හේතු කොටගෙන ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජනා වී තිබුණු MCC සංවර්ධන ණය ප්‍රදානය අත්හිටුවීමට එම අධ්‍යක්ෂ මණ්ඩලය දෙසැම්බර් 15 වනදා තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ එම මුදල් ප්‍රදාන අවශ්‍ය සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් MCC හි පස් අවුරුදු ප්‍රධාන වැඩසටහන සඳහා සියරාලියෝන් සහ කිරිබැටි යන රාජ්‍යයන් දෙක තෝරාගෙන තිබෙනවා. MCC ගිවිසුමෙන් නිවත්වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල මෙලෙස අදහස් පළ වුණා. පසුගිය මැතිවරණයට ඉස්සෙල්ලත් මේ වත්මන් රජය නියෝජනය කරන බොහෝ පිරිස් MCC ගිවිසුමට විරුද්ධව විවිධ මත ප්‍රකාශ කර විවිධ චෝදනා කරා ජනතාව නොමග ඇව්වා. අන්තිමට ඒකේ ප්‍රතිඵලයක් ලෙස MCC ගිවිසුම සංශෝධනය කළා හරි මේ රටට ලබා ගන්න තිබුණු ඒ අවස්ථාව නැති කළා දැන්. මේ නිවේදනය අනුව ශ්‍රී ලංකාව විතරයි අයින් කළා තියෙන්නේ. අපට නම් හිතෙන්නේ ඇමරිකානු උගුල වෙනත් රටක ක්‍රියාත්මක වුණත් ඒක උගලක්ම තමයි. ඉතින් එක පැත්තකින් අපට නිදහස ලැබෙනවා නම් ඒක වරදක් නෙවෙයි. පළවෙනි සැරේ මුට්ටිය දාලා බැලුවා අසාර්ථකයි. සමහර විට MCC කියන නම වෙනුවට වෙනත් නමකින් එන්න බැරි නෑ. අතිගරු ජනාධිපතිතුමා විසින් රටේ ජනතාවට බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන, ජාතික ආර්ථිකයට හානි කර, ස්වජාතිකයන්ට අහිතකර වෙන මොනම ආකාරයකවත් ගිවිසුමකට කිසිම රටක් සමග එතුමා ජනාධිපති ධූරයේ සිටින තාක්කල් මැදිහත් වෙන්නේ නෑ කියලා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම හා මාතෘභූමියට හානි කර කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පිළිබඳ හොඳම උදාහරණය තමයි MCC කිවිසුමෙන් අපි ඉවත් වීමෙන් ඇති වෙලා තියෙන්නේ. මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන අද 35,000 සීමාව පසු කර ගියා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද තවත් කොවිඩ් ආසාදිතයින් 312 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි. වැල්ලවත්ත නසීර්වත්ත ප්‍රදේශය අද පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරුණා. ඒ ප්‍රදේශවාසීන් 160 දෙනෙකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 63 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමගයි. ඒ අතර අද උදෑසන 6 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 හා නගර බල ප්‍රදේශ 3 යන ප්‍රදේශ හුදකලා කළා. අඩ්ඩාලච්චනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළමුණේ 1, ඔළුවිල් 2, අඩ්ඩාලච්චනේ 8 යන ප්‍රදේශද අද උදෑසන සිට හුදකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්. එමෙන්ම අලයාඩිවෙම්බු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අලයාඩිවෙම්බු 8.1, අලයාඩිවෙම්බු 8.3 හා අලයාඩිවෙම්බු 9 යන ප්‍රදේශද හුදකලා කෙරුණා. මේ අතර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළද සංචරණ සීමා පැනවීමට කටයුතු කර නොතිබූ පානදුර තොටවත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ පොලිසිය පැමිණ මාර්ගබාධක යොදන ආකාරය දක්නට ලැබුණා. මේ නත්තල් සහ නව අවුරුදු උදා වෙන කාල සීමාවේදී කිසිසේත් අපි මේ ආකාරයෙන් හුදකලාවකට හෝ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට බලාපොරොත්තුවක් නැහැ. එවැනි අවශ්‍යතාවයක් තිබුණොත් අපි ඒ ආකාරයෙන් හුදකලා කිරීමට හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටත් අපි පසුබට වන්නේ නැහැ. ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙනවා කන්ද උඩරට සහ අනිකුත් සෙසු ප්‍රදේශවලට යන අවුලුන් වෙනුවෙන් ජංගම ඇන්ටිජන් ටෙස්ටිං පරීක්ෂණ වහම ක්‍රියාත්මක වෙන පරිදි අහඹු ලෙස පරීක්ෂණයට භාජනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. උත්සව සමය තුළ සෞඛ්‍ය අංශ පොලිසිය ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ සතුව සෑම අවස්ථාවකදීම ඔබේ නම ඒ වගේම ලිපිනය ඇඳුනුම්පත් අංකය සහිත කුඩා කොළ කැබැල්ලක් ඔබ භාරයේ තබා ගන්න. විස්තර ඉල්ලා සිටින විට එවැනි කොළ කැබැල්ලක් ලබා දීමට පුළුවන්. මේ අතර ඊයේ දිනේදීත් මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 616 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 266 දෙනෙකුම වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. දෙවැනියට වැඩිම ආසාදිතයන් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම විශේෂත්වයක් වන අතර එම සංඛ්‍යාව 99ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 94 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. තවත් දිස්ත්‍රික්ක 14කින් හඳුනාගත් ආසාදිතයන් මෙන්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් 616 දෙනා අතරට අයත්. මීට සති දෙකකට කලින් අපිට වාර්තා වෙච්ච රෝගීන් ගන්න වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ වෙන විට වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී රෝහලින් පිට වෙනවට වඩා රෝගීන් ප්‍රමාණයක් රෝහලට ඇතුල් වීම අපිට පහුගිය දවස් කිහිපෙදී දැක්කා. විශේෂයෙන්ම මේ රෝගීන් අතිබහුතරය රෝග ලක්ෂණ නැති අය නිසා අත්‍යවශ්‍යම අපිට අවශ්‍ය වන්නේ ඔවුන්ට විවේකය ගැනීම සඳහා අවශ්‍ය తాවකාලික අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඒ සඳහා විකල්ප ස්ථාන වලට ඇතුල් කිරීමටත් අපි කටයුතු කරනවා. ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට මුළු කොවිඩ් මරණ ගණන 160 දක්වා ඉහළ ගියා. කොළොන්නාවේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ නාමේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා බණ්ඩාරගම පදිංචි 43 හැවිරිදි කාන්තාවක් ඊයේ වාර්තා වූ මරණකරුවන් අතර වනවා. වෛරසය ආසාදනය වී මියගිය 160 දෙනාගෙන් 9 දෙනෙකු වයස අවුරුදු 30ට අඩු වයස්වල පසු වුණා. වයස අවුරුදු 31ත් 40ත් අතර වයස්වල පසු වූ 9 දෙනෙක්, 41ත් 50ත් අතර වයස්වල පසු වූ 20 දෙනෙක්, අවුරුදු 51ත් 60ත් අතර වයස්වල පසු වූ 28 දෙනෙකු මියගිය අය අතර වනවා. අවුරුදු 61ත් 70ත් අතර වයස්වල පසු වූ 32 දෙනෙකු සිටි අතර මියගිය 72 දෙනෙකුම වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්. කොවිඩ් මරණ 160න් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක්. ගම්පහින් 15ක්, කළුතරින් 11ක්, පුත්තලමින් 5ක්, කුරුණෑගලින් 4ක්, මාතරින් 2ක් වාර්තා වූ අතර මාතලේ, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් එක් මරණයක් බැගින් වාර්තා වුණා. පදිංචි ප්‍රදේශයේ හඳුනා නොගත් එක් මරණයක් හා බන්ධනාගාරවලින් වාර්තා වූ මරණ දෙකක්ද මේ අතරට අයත්. කොවිඩ් මරණ 160න් 98ක් රෝහල්වලදී සිදු වූ මරණ වනවා. නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කරන අවස්ථාවේදී වාර්තා වූ මරණ ගණන 62ක්.
මේ අතර මීට පෙර කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුණු අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ලුණම ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරීවරියගේ සහෝදරයන් කිහිප දෙනෙකුගේ දරුවන් සිව් දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එමෙන්ම රන්න ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරීන් සිව් දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයකදී. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ ප්‍රධාන මුළුතැන්ගේ සූපවේදියෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ශ්‍රී ලංකන් කේටරින් ආයතනය නිවේදනය කළේ එහි සේවකයන් 8 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන බවයි. මේ අතර කඩවත නගරය තුළ කොවිඩ් රෝගීන් 68 දෙනෙකු සිටින බවට Facebook සමාජ මාධ්‍යයේ අදහස් පළ කර තිබූ පුද්ගලයෙකු කඩවත පොලිසිය විසින් හඳුනාගෙන අද පොලිසියට කැඳවා දැඩි ලෙස අවවාද කළා. කඩවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම ව්‍යාජ තොරතුර පළ කළ පුද්ගලයා සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවේ COVID-19 මර්ධන වැඩපිළිවෙල සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 2ක ප්‍රදානයක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ඇතුළු කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කරන ලෙස මෙහිදී යුරෝපා සංගමේ තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අවස්ථාව වන විට එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් එන්නත හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා යන ලේබලය යටතේ ජනතාවට එන්නත ලබා දීම ආරම්භ කර තියෙනවා. ඉතින් ඒ අන්නත ලබා දෙන්නේ මේ වගේ රටවල් වල පරීක්ෂණ වලින් 100%ක් සාර්ථකයි කියලා සම්පූර්ණයෙන්ම තහවුරු වෙච්ච දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක් විදියට ඒ එන්නත් ලබා දීම සිදු කරමින් පවතිනවා. ඒ වගේම තමයි කොවැක්ස් පහසුකම කියන ආයතනය තුළින් රටේ ජනතාවගෙන් 20%කට ප්‍රමාණවත් වන එන්නත් නොමිලේ ලැබෙනවා. ඒ ලැබෙනකොට ලබන අවුරුද්දේ මැද භාගයේ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 35049ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 26353 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8536ක්. මෙම වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ 16.3ක් දක්වා පහළ බැස තිබීමෙන් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික භූකම්පාව පැහැදිලි කෙරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. 2020 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගයේ සංඛ්‍යාලයක එළි දැක්වීමක් සමග අපේ රට තුළ සිදු වී තිබෙන ආර්ථික භූමිකම්පා හැමෝටම පැහැදිලි වෙලා තිබෙනවා. රජය පුනපුනාම දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය එළි දැක්වීම ප්‍රමාද කරා. ආයවැය විවාදයේ අවසන් වෙනකම්ම බලාගෙන හිටියා. ඒ අදාළ සංඛ්‍යාලයකට ඉදිරිපත් කරා. දෙවෙනි කාර්තුවේ ඍණ 16.3ක වේගයක් වාර්තා කිරීමත් සමග අපේ රට මහා ආර්ථික අන්ධකාරයක් කරා යන ගමන හැමෝටම පැහැදිලි වෙනවා, හැමෝටම දැනෙනවා. ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා ජනතාවගේ බඩගින්න ගැන හිතන්න. මේ අතර අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී නත්තල් කැරොල්ගේ ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා කීබෝඩ් වාදනය කරද්දී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කැරොල්ගේ ගායනයට එක්වීම විශේෂත්වයක්. බෙත්ලෙහෙම් පුරේ බිලිදු ගවලේ පුරවතුරේ කොවිඩ් වසංගතය හමුවේ මෙවර නත්තල සැමරීමේදී සාද පුද්ගල ඒකරාශවීම් නොපවත්වා ආගමික පිළිවෙත්වලට මුල් තැන දෙමින් සමරන්නයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතට හැරිලා තියෙන නිසා සෙසු පළාත්වලටද පැතිර යාමේ තර්ජනය පැහැදිලිවම පෙනෙන්නට තියෙන නිසා වෙනදාට උත්සව සමය ලෙස සලකන මේ කාලේ අපට එහෙම හැසිරෙන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී. ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා සංසරණය කොළඹට ඇතුළු වන එක කොළඹ සිට වෙන පළාත්
පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න. සාප්පු සවාරි යන එකත් අඩු කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම රජයෙන් සහ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන වලින් මම ඉල්ලා සිටිනවා මෙවර නත්තල සඳහා සංවිධානය කරන්න බලාපොරොත්තු වන විශේෂ උත්සව සැනකෙළි නොපවත්වා ඒ සඳහා වැයවන මුදල් අසරණ වී සිටින ජනතාව වෙත ලබා දෙන්නට කටයුතු කරන්න. නත්තල් රාත්‍රියේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දෙසැම්බර් මාස 24 වෙනිදා සවස 6 සිට පැයෙන් පැයට සුළු පිරිසකට පමණක් පවත්වමින් සහයෝගය දෙන්න ලෙස මම බස්නාහිර පළාතේ එනම් කොළඹ අගරාධගුරු පදවියේ සිටින කතෝලික පියතුමන්ලාට උපදෙස් දීලා තියෙනවා. නත්තල් දින උදේ පවා දිව්‍ය පූජා සජීවීව විකාශනය වෙනවා. නිවෙස්වල සිට ඊට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තිබෙනවා. පල්ලිවල දැන් ලොක්ඩවුන් කරලා නැති තැන්වලට පල්ලිවල අර මං කිව්වාගේ සුළු පිරිසකට 50කට සීමා කරලා දේව මෙහෙයන් පවත්වන්නට තීරණය කරලා තියෙනවා. වෙනදාට තියෙන දේව මෙහෙයන් 2ක් 3ක් නම් මෙදා පාර සමහර විට දේව මෙහෙයන් 10ක් විතර පවත්වන්නට පුළුවන්කම තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත යලි ප්‍රතිඋත්පාදනය කළ නොහැකි අන්දමට විනාශ කර ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ වුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්න අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කරන ලද ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ වෝහාරික විශ්ලේෂණය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු එහිදී පැවසුවේ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකථනය වෝහාරික විශ්ලේෂණයක් සිදු කිරීමට තමාගේ අතට පත්වන විටත් සියලු දත්ත සහ තොරතුරු නැවත ලබාගත නොහැකි අන්දමට විනාශ කර තිබූ බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ලැප්ටොප් පරිගණකයේ ලිපිගොනු ලක්ෂ 26ක් පමණ පැවති අතර ඉන් පාස්කු විමර්ශනයට අදාළ වන ගොනු 210ක් තමා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන්ට ලබා දීමට කටයුතු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලේඛන බොහෝමයක අභ්‍යන්තර කරුණු පසුකාලීනව වෙනස් කිරීමකට ලක්කොට ඇති බව පෙනී ගිය බවයි. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කළේ ජංගම දුරකථනය ෆැක්ටරි රීසෙට් කිරීම සම්බන්ධයෙන් ඔබ එහි අයිතිකරු වන නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළේද යන්නයි. ඊට පිළිතුරු දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මම එවැනි විමසීමක් කළා. නිලන්ත ජයවර්ධන මහතා කිව්වා ඔහු භාවිත කළ ජංගම දුරකථනය සිය බිරිඳගේ භාවිතය සඳහා ලබාදීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු එහි අන්තර්ගතව පැවතිය හැකි හේයින් එය ෆැක්ටරි රේසෙට් කිරීමකට ලක් කළා කියලා. ලැප්ටොප් පරිගණකය තුළ දත්ත මැකීමක් සිදු කර තිබුණේ දැයි කොමිසම එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් විමසා සිටියා. ඔව් ස්වාමීනි, රේඛාව කරද්දී බොහෝ දත්ත මකා දමා තිබී හමු වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පිළිතුරු දුන්නා. ඔබගේ අවසන් නිගමනය මේ උපකරණ දෙකේම මුල් දත්ත මකලා කියන එක දැයි අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියා. ජංගම දුරකථනය සම්බන්ධයෙන් නම් එම ප්‍රශ්නයට පිළිතුර ඔව්. පැරණි දත්ත බකලා. නමුත් පරිගණකයට අදාළව නම් එහෙම නැහැ. ඇතැම් දත්ත ප්‍රතිඋත්පාදනය වන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. මෙහිදී අගරාධගුරු අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේ අදාළ ජංගම දුරකථනයේ ඇතුළත් දත්ත කිසිදු ආකාරයකින් නැවත ලබාගත නොහැකිද යන්නයි. ලංකාවේ අපි භාවිත කරන මෘදුකාංග තුලින් බැහැ. ඊට වඩා දියුණු මෘදුකාංග තුලින් හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අවධාරණය කළා. මේ අතර ජනාධිපති කොමිසම කළ කැඳවීමකට අනුව සහරන් හෂීම් සහ ජාතික තවහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට අයත් ලිපිගොනුවක් සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් 2019 වසරේ ජුනි මාස 10 වන දින මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද පස්වරුවේ පාස්කු කොමිසම වෙත පැමිණියා. මේ අතර වඳසැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සාෆී ශාබ්දීන් අද දින පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ පැය 5මාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහු හෙට දිනේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළ නාමල් කුමාරද සාක්ෂි ලබා දීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින්මාලු අඩංගු බහලුම් 48ක් යලි ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අදාළ ටින්මාලු තුළ නියමිත ප්‍රමාණය ඉක්මවා ආසනික් රසායන ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන්. චීනයෙන් ආනයන කර තිබූ මෙට්‍රික් ටොන් 768ක ටින්මාලු තොගේ වටිනාකම රුපියල් මිලියන 384ක්. එම ටින්මාලු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආසනික් අඩංගු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. අපි තමයි කන්ටේනර්ස් ආවහම ඒකෙන් සාම්පල්ස් අරගෙන ටෙස්ට් කරලා බලනවා ආසනික් ලෙවල්ස් ඔක්කොම ක්වොලිටි එක බලනවා. ඒකෙදි ළඟකදී ඉඳලා ආසනික් වැඩි වෙමින් පැවතුණා. ඒ අනුව අපි නිර්දේශ කරනවා කස්ටම් එකට මේවා ප්‍රතිඅපනයනය කරන්න කියලා. ශ්‍රී ලංකා රේගුව පවසන්නේ අදාළ ටින්මාලු තොගය ප්‍රතිඅපනයනය කිරීම අද ආරම්භ කළ බවයි. වෙළඳපළට යම්කිසි අවස්ථාවක නිකුත් වුණොත් ඔබ කියන පරිදි ඒවා අපිට තහවුරු කරගන්න අවස්ථා තියෙනවා. ප්‍රමිති ආයතනය සමග මේ සම්බන්ධයෙන් හැම වෙලේම අපි ගිහිල්ලා ඒ අවස්ථාවේ ස්ථානවලට ගිහිල්ලා පරීක්ෂා කිරීම කරනවා. ඒවට ශ්‍රී ලංකා රේගුවේ තියෙන නීති ප්‍රකාරව දැඩි දඬුවම් පැමිණීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සියලු ආකාරයෙන්ම අපිට තියෙනවා. ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ යෝජිත ජල ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අද එම ප්‍රදේශවාසීන් විරෝධය පළ කළා. ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියා. ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ජල ව්‍යාපෘතියක් අද පෙරවරුවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඊට ප්‍රදේශවාසීන් විරෝධය පළ කළේ අදාළ ව්‍යාපෘතිය මගින් තමන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව පවසමින්. මේ ජලය ගණ්ඩ හදන ඉඩම මීට කලින් මේ පතල් කැනීම් කරපු ඉඩම. ඒ පතල් කනින දවස්වල අපේ ලිං ඔක්කොම හිඳුණා. තවත් මෙතනින් ජලය පොම්ප කරන්න ගියොත් තව ප්‍රදේශයකට ඇත්තටම අපේ ළමයින්ට වතුර ටිකව බොන්න නැති වෙනවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඇවිල්ලා ජලය එළියට දාන්න එපා මේ ඉඩමෙන් කියලා තහනම් කරපු ඉඩම. මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන්ගේ විරෝධය උත්සන්න වුණා. වැරදි දේශපාලන මොනක් ඔයගොල්ලෝ හිතන්නේ එල්ල වූ විරෝධය හමුවේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු අත්හැර දැමූ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ මෙලෙසින්. පසුව ඔහුගේ ලේකම්වරයෙකුටද ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වුණා. කෙසේ වෙතත් ඉන් පැය කිහිපයකට පසුව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පැමිණ ජල ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ ඉල්ලීම ඇත්තටම මාතට ආවන මීට පෙර අපි ලේසියෙන්ම මේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ඉංජිනේරුවන් මේ අයත් සමග එකට වාඩි වෙලා මේකේ ඇත්ත කතාව කාටත් පැහැදිලි කරන්න තිබුණා. ඔබ කියනවා වගේ ලිං වල ජලය පහළ බැස්සන නැත්නම් හිඳී ගියා. ඒක වුණොත් මේක නිසා මම මේක නවත්තනවායි වහම. දැන් තවත් පුවත් කිහිපයක්. මහර බන්ධනාගාරයේ පසුගියදා සිදු වූ ගැටුමේදී මියගිය කොවිඩ් ආසාදිත රැඳවුවන් දෙදෙනෙකුගේ මෘතදේහ අධිකරණ නියෝග ප්‍රකාරව ආදාහනය කිරීම අද උදෑසන කොළොන්නව ආදාහනාගාරයේදී සිදු කෙරුණා. ලංකා සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් ත්‍රිකුණමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහමඩ් මහරුෆ් මහතා දෙසැම්බර් 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළා. මිහින්තලේ පුරාවිද්‍යා භූමියට යාබදව අනවසර ඉදිකිරීම හා අනවසරෙන් ඉඩම් අල්ලා ගැනීම රැසක් පිළිබඳව අද මිහින්තල රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන නාහිමියන් පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව නිරීක්ෂණය කළා. අදාළ ඉඩම් සම්බන්ධයෙන් ආපසු ගැනීමේ පනත හෙවත් තහවුරු කිරීමේ පනත යටතේ නිවේදන නිකුත් කර අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමටත් නැවත පවරා ගැනීමටත් කටයුතු කරන බව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.